ආයිබෝවන් ආදරණීය දරුවනි තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව විෂය ධාරාවේ භෞතික විද්‍යාව කොටසට අදාළව පාඩමක් සකස් කරලා ඒ පාඩම විස්තරාත්මකව ඕගොල්ලන්ට ලබා දෙන්නයි සූදානම. ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මේ වැඩසටහන නිමාවනතුරු මාත් එක්ක සතුටින් ඉඳී යයි බලාපොරොත්තු වෙනවා. මම බමිගහකුළු ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව විෂය උගන්වන ගුරු සංකලියනාරච්චි. අපි දන්නවා පුතේ විද්‍යාගාරයේදී කුඩා ස්කන්ධයන් මැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණය තෙදඬු තුලාව. මේ තෙදඬු තුලාව කියන උපකරණයේ රූපසටහනක් තමයි ඔබ මේ දකින්නේ. මේ තෙදඬු තුලාවකින් ස්කන්ධයේ මනින ආකාරය, තෙදඬු තුලාවක කුඩා මිනුම සහ ගණනය කිරීම කොහොමද සිද්ධ කරන්න කියන එක තමයි අද අපි කතා කරන්නේ. මේ තෙදඬු තුලාවේ සිදුවන මූල ධර්මයේ ගූර්ණ සන්තුලන මූල ධර්මයයි. ගූර්ණේ භාවිත කරලා තමයි අපි මේ මැනීම් සිද්ධ කරන්නේ. අපි දැනගන්න ඕනි පුතේ මේ තෙදඬු තුලාවක මූලික කරුණු ටික අපිට විභාගයෙන් අහන්නේ ඒ ටික. තෙදඬු තුලාවක ලබාගත හැකි කුඩා මිනුම, තෙදඬු තුලාවකින් මනින්න පුළුවන් කුඩා මගය අපි දැනගන්න ඕනි. 0.1 ග්‍රෑම් දක්වා කුඩා මිනුමක්, සංවේදී මිනුමක් ලබා ගැනීමේ හැකියාව මේ තෙදඬු තුලාව සතුයි. තෙදඬු තුලාවේ ඉදිරි දණ්ඩේ, ඉදිරියෙන් ඇති දණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ කොටස. මැනිය හැකි උපරිමාගය ග්‍රෑම් 10ක් වෙනවා. මැද ඇති දණ්ඩේ පූර්ණ පරිමාණය ග්‍රෑම් 500 දක්වා වෙනවා. පසු දණ්ඩේ පූර්ණ පරිමාව ග්‍රෑම් 100 දක්වා වෙනවා. එහෙනම් මේ කොටස් කොහොමද හැදෙන්නේ කියන එක අපි විස්තර කරමු. ඉදිරි දණ්ඩේ ග්‍රෑම් 1 බැගින් සමාන කොටස් 10ක් ග්‍රෑම් 10ක්. මේ 1 ග්‍රෑමයක් සමාන කොටස් 10කට බෙදලා තියෙන නිසා තමයි පුතේ අපි කුඩාම මිනුම, මැනිය හැකි කුඩාම මිනුම ග්‍රෑමයකින් 10න් පංගුවක්, එහෙම නැත්නම් 0.1 ග්‍රෑම් විදිහට සලකන්නේ. මැද තියෙන දණ්ඩ ග්‍රෑම් 100 ගුණාකාර කොටස් 5කට වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ග්‍රෑම් 500ක් දක්වා මිනුමක් ලබා ගන්න පුළුවන් කියලා. පසු දණ්ඩ ග්‍රෑම් 10 ගුණාකාර වලින් තියෙන්නේ ග්‍රෑම් 100 දක්වා. තවත් අපිට විස්තරාත්මකව මෙන්න මේ රූප සටහනින් ඕගොල්ලන්ට පේනවා. බලන්න පුතේ ග්‍රෑම් ඉදිරි දණ්ඩ ග්‍රෑම් 1 සිට 10 දක්වා ග්‍රෑම් 10ක් නිරූපණය වෙනවා. මෙම 1 ග්‍රෑමයක් සමාන කොටස් 10කට බෙදලා තියෙන නිසා අපිට මැනගන්න පුළුවන් කුඩා මිනුම 0.1 ග්‍රෑම්. මැද දණ්ඩ ග්‍රෑම් 100 ගුණාකාර වලින් උපරිමේ ග්‍රෑම් 500ක්ද, පසුපස දණ්ඩ ග්‍රෑම් 10 ගුණාකාර වලින් උපරිමගේ ග්‍රෑම් 100ක්ද මැනගන්න පුළුවන්. මේකේ ඇති තවත් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. අපිට යොදන්න පුළුවන් අතිරේක ස්කන්ධයන්. දණ්ඩු තුනට අමතරව යෙදී හැකි අතිරේක ස්කන්ධයන් උපරිමේ කිලෝග්‍රෑම් 2ක් දක්වා යෙදී හැකි වීම විශේෂත්වයක්. මෙම දණ්ඩු තුන විතරක් භාවිතා කරලා මනින්න පුළුවන් උපරිමාගය අපි දැනගන්න ඕනි. මැද දණ්ඩ මේ කෙළවරට අරගෙන ගියොත් ග්‍රෑම් 500ක් නිරූපණය වෙනවා. පසු දණ්ඩ ග්‍රෑම් 100ක් දක්වා අරන් ගියොත් ග්‍රෑම් 100ක්, ඉදිරි දණ්ඩ ග්‍රෑම් 10ක්. එහෙනම් දණ්ඩු තුන පමණක් භාවිතයෙන් මැනිය හැකි උපරිමාගය 500යි, 100යි, 600යි, 10යි, 610යි ග්‍රෑම්.
ඊට අමතරව පුතේ මම කිව්වා අමතර ස්කන්ධ අතිරේක ස්කන්ධ කිලෝග්‍රෑම් 2ක් දක්වා යොදන්න පුළුවන්. එහෙමනම් පුතේ මෙම අතිරේක ස්කන්ධ සහිතව ලබා ගන්න පුළුවන් උපරිම අගය මැනිය හැකි උපරිම අගය කිලෝග්‍රෑම් 2යි. ඒ කියන්නේ ග්‍රෑම් 2000ක් දඬු තුනෙන් ග්‍රෑම් 610ක්. එහෙනම් පුතේ මුළු ස්කන්ධය අපිට පුළුවන් ග්‍රෑම් 2610ක් දක්වා පාඨාංකයක් ලබා ගන්න. පුතේ මේ ඕගොල්ලෝ දකින්නේ තෙදඬු තුලාවක ඇටවුමක්. දැන් එතකොට මේ තෙදඬු තුලාව මම කිව්වා ඕගොල්ලන්ට ගූර්ණ සන්තුලන මූලධර්මයට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා. කියන්නේ මෙන්න මේ විදිහට අපි ස්කන්ධයක් මේ මත තිබ්බහම දර්ශකයේ ඉහළට යනවා. මෙන්න මේ මම ඉස්සරහදී කතා කරන මෙන්න මේ කොටස් මගින් තමයි අපි මේ තියපු ස්කන්ධයේ අගය මැනගන්නේ. තෙදඬු තුලාව කියලා හඳුන්වන්නේ මෙතන දඬු තුනක් පාවිච්චි වෙනවා ස්කන්ධයන් චලනය කරවීම සඳහා. මැද දණ්ඩ ග්‍රෑම් 100 ගුණාකාර වශයෙන් ග්‍රෑම් 500ක් දක්වා 100යි 200යි 300 400 500 ආදී වශයෙන්. පසු දණ්ඩ ග්‍රෑම් 10 ගුණාකාර ග්‍රෑම් 100ක් දක්වා. ඉදිරි දණ්ඩ ග්‍රෑම් 1 බැගින් ග්‍රෑම් 10 දක්වා. විශේෂත්වය ඉදිරි දණ්ඩේ ඇති 1 ග්‍රෑමයක් සමාන කොටස් 10කට වෙන් කරලා තියෙනවා. ඒක නිසා තමයි අපි පුතේ කියන්නේ තෙදඬු තුලාවකින් මනින්න පුළුවන් කුඩාම මිනුම ග්‍රෑමයකින් 10න් පංගුවක්. එහෙම නැත්නම් 0.1 ග්‍රෑම්. ඊට පස්සේ බලන්න ඕනේ පුතේ මේ තෙදඬු තුලාවක් භාවිතා කරලා පාඨාංකය කියවගන්නේ කොහොමද කියන එක. මේ රූප සටහනින් මම විස්තර කරනවා. පළමුව මැද දණ්ඩෙහි මිනුම කියවා ගත යුතුයි. මැද දණ්ඩ දණ්ඩු තුන පැහැදිලි. මැද දණ්ඩේ මිනුම දර්ශකය අපිට පෙන්눔 කරනවා ග්‍රෑම් 100ක්. මැද දණ්ඩේ මිනුම ග්‍රෑම් 100ක් පෙන්눔 කරනවා. එහෙනම් මේ මැද දණ්ඩෙන් පුතේ ග්‍රෑම් 100ක්. දෙවනුව පසු දණ්ඩේ මිනුම කියවා ගනි. පසු දණ්ඩේ දර්ශකයේ තියෙන ග්‍රෑම් 10න් එහෙමනම් ග්‍රෑම් 10ක් නිරූපණය වෙනවා පසු දණ්ඩෙන්. තෙවනුව ඉදිරි දණ්ඩේ මිනුම කියවා ගනි. ඉදිරි දණ්ඩෙන් දර්ශකයේ තියෙන තැන හරියටම දැනගත යුතුයි. බලන්න පුතේ ග්‍රෑම් 0 1 2 3 4 තවත් කුඩා කොටස් 3ක්. එහෙනම් දශම 3ක්. කුඩා මිනුම දශම 1යිනේ. එහෙමනම් අපිට මෙතනින් කියවෙනවා 4.3 ග්‍රෑම්. ඉන්පසු ලබාගත් මිනුම් එකතු කරගත්තාම අපිට අවසාන අගය මනින් ලද වස්තුවේ නිවැරදි අගය අපිට ලැබෙනවා. එහෙමනම් මෙම පාඨාංකයෙන් කියවෙනු ලබන්නේ 114.3 ග්‍රෑම්. හරිම සරලයි. අපිට ලේසියෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් කොටසක්. බලමු පුතේ අපි තවත් උදාහරණ කීපයක් සාකච්ඡා කරලා. මංචූරි ප්‍රශ්නයක් දීලා තියෙනවා. පහත රූප සටහන් වල දැක්වෙන තෙදඬු තුලා වලින් ලබාගෙන ඇති පාඨාංක පිළිබඳ විස්තරයයි ඒවා ලියා දක්වන්න. බලමු පළවෙනි උදාහරණය. පළමුව කියවන්නේ මැද දණ්ඩ කියවෙනවා ග්‍රෑම් 100ක්. ඊට පස්සේ පසු දණ්ඩ කියවෙනවා පුතේ ග්‍රෑම් 90ක්.
ඉන්පසු ඉදිරි දණ්ඩ කියවෙනවා පුතේ හරියටම දර්ශකයේ තියෙන ස්ථානය 0.4 වෙනි කොටසයි සමපාත වන්නේ. එහෙනම් 0.4යි. ලැබෙන පිළිතුර 190යි දශම 4යි ග්‍රෑම්. දෙවෙනි උදාහරණයට යමු. මැද දණ්ඩෙන් අගයක් නිරූපණය වෙන්නේ නැහැ. පසු දණ්ඩෙන් ග්‍රෑම් 30ක් නිරූපණය වෙනවා. ඉදිරි දණ්ඩෙන් හරියටම බලන්න ඕනි පුතේ 7.3යි. අවසාන පිළිතුර 37.3 ග්‍රෑම්. තව එක සුළු උදාහරණයක් දීලා තියෙනවා පුතේ. බලන්න මැද දණ්ඩෙන් කියවීම ග්‍රෑම් 100ක්. පසු දණ්ඩේ කියවීම 0යි. ඉදිරි දණ්ඩේ කියවීම 5.6යි ග්‍රෑම්. ලැබෙන පාඨාංකයේ පුතේ 105.6යි. 105.6යි ග්‍රෑම්. එතකොට පැහැදිලි පුතේ අපිට තෙදඬු තුලාවකින් පාඨාංක ලබා ගන්නා ආකාරය. පුතේ අද අපි කතා කරන්නේ තාක්ෂණ විද්‍ය සඳහා විද්‍යාව විෂයට අදාළව පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳව දැනුම මානව අවශ්‍යතාවය සඳහා යොදා ගන්නී කියන ප්‍රත්‍යස්තතාවය කියන පාඩම. මේ පාඩමේදී අපිට විභාග ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. මහන්සි වෙලා පාඩම් කරන වැඩ කළ යුතු මාතෘකාවක්. බලන්න පුතේ ප්‍රත්‍යස්ත භාවයේ ප්‍රත්‍යස්තතාවය ප්‍රත්‍යස්ත ගුණ. මේ ප්‍රත්‍යස්ත කියන වචනේ අදහස අපි දැනගන්න ඕනි. ඇදෙන සුළු බව, ඇදීම, ආතන්‍ය, තෙරපීම, සම්පීඩනය කියන අවස්ථා දෙකම මේකට අවශ්‍ය වෙනවා. බලමු පුතේ රබර් පටියක් හෝ හෙලික්සිය දුන්නක් කෙලවරක තුලා තැටියක් ගැටගසා අනෙක් කෙලවර ආධාරකයක රඳවා ගනී. බාරයන් එක් කරමින් එහි දිග වැඩිවීම නිරීක්ෂණය කරයි. බාරයේ ඉවත් කළ විට නැවත තන්තුව ඇදුණු දිග අඩු වෙනවා. අඩු වෙලා මුල් පිහිටීමට එනවා. මේ අපි ප්‍රායෝගික අත්දකින්න දේ. මං චුට් රූපසටහනක් දාලා තියෙනවා පුතේ. රබර් බෑන්ඩ් එක. අද දවසේ අපේ පාඩම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රත්‍යස්තතාවය කියන කොටස. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳව අධ්‍යයනය කරනකොට පුතේ අපි දැනගන්න ඕනි බාහිර බලයක් යොදලා තන්තුවක් අදිනවා. එම යොදපු බාහිර බලය අතහැරපුවාම නැවත ආරම්භක පිහිටුමට පැමිණෙනවා. මූලික අදහස මෙය. බලන්න පුතේ රබර් පටියක් හෝ හෙලික්සිය දුන්නක් ආධාරයෙන් එක් කෙලවරක් ආධාරකයකට එල්ලලා අනෙක් කෙලවරට තුලා තැටියක් ගැට ගසලා ඒට ස්කන්ධයන් එකතු කරනවා. මොකද වෙන්නේ? දුන්න එහෙම නැත්නම් හෙලික්සිය දුන්න රබර් පටිය ඇදෙනවා. අපි එකතු කරපු ස්කන්ධය ඉවත් කරොත් ආරම්භක පිහිටුමට එනවා. දල අදහසක් ගන්න මම පොඩි රූප සටහනක් දාලා තියෙනවා පුතේ. මේ රූප සටහනේ රබර් පටියක ක්‍රියාව ඕගොල්ලෝ දන්නවා. මෙතනදිත් වෙන්නේ ප්‍රත්‍යස්ත භාවය හඳුනා ගැනීම. පුතේ ප්‍රත්‍යස්ත වස්තුන් සඳහා උදාහරණ අපි දැනගන්න ඕනි.
උදාහරණ කීපයක් මම දීලා තියෙනවා. රබර්, ලෝහ, සිහින් කම්බි සහ ඇතැම් බහු අවයවික. අපි සිහින් කම්බියක් ගැන හිතුවොත් යම් බලයක් යොදලා කම්බිය අදින්න උත්සාහ කරනවා. හැබැයි පියවි ඇසින් නිරීක්ෂණය කිරීම යම් තරමක අපහසුයි. අපිට වර්ණීය මූලධර්මයේ සහිත ඇටවුමක් භාවිතා කරලා ඇදෙනවද නැද්ද කියන එක පහසුවෙන් බලා ගන්න පුළුවන්. බලන්න පුතේ. ආතතිය සහ විතතිය මම රූප සටහනකින් විස්තර කරනවා පුතේ. දණ්ඩක් එහෙම නැත්නම් ප්‍රත්‍යස්ත දණ්ඩක් මේ විදියට ආධාරකින් එල්ලලා මෙයා මත බාහිර බලයක් යොදලා ආතතියකට ලක් කරනවා. ආතතියකට ලක් කරනවා. ආරම්භක දිග සහ ආතතියකට ලක් කරපුවාම දිගෙහි සිදුවන වැඩිවීම තමයි අපි මේකෙන් විස්තර කරන්නේ. සිහින් කම්බියකට බාහිර බලයක් යෙදීම මගින් එහි දිග වැඩි වේ. එලෙස දිග වැඩිවීම සඳහා බාහිරින් යොදන බලය ආතතිය ලෙස හඳුන්වනවා. මෙන්න මේ විදිහට ආතතියකට ලක් කරපුවාම දිගෙහි සිදුවන වැඩිවීමට තමයි පුතේ අපි කියන්නේ විතතිය කියලා. පැහැදිලි? මෙන්න මේ විදිහට ඇටවුමක් සකස් කරලා අපි බාහිරින් බලයන් එක් කරමින් ආතතියකට ලක් කරමින් දිගෙහි සිදුවන වැඩිවීම සංඛ්‍යාත්මකව වගුගත කරලා ඒ ඇසුරින් ප්‍රස්ථාරයක් නිර්මාණය කරොත් අපිට ලැබෙන්නේ පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරන විට සිදුවන විතතිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න දේ තමයි පුතේ ප්‍රත්‍යස්ත තන්තුවක යොදන බලය එහෙම නැත්නම් ආතතිය විතතියට ඇදුණු දිගට අනුලෝමව සමානුපාතිකයි. ඒ සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන්. බලන්න පුතේ යොදන බලය එහෙම නැත්නම් ආතතිය අනුලෝමව සමානුපාතිකයි විතතියට. මේකෙන් අපි ගන්නවා පුතේ සම්බන්ධතාවයක් සමානුපාතික ලකුණ නියතයක් සහිතව සමාන ලකුණ බවට පත් කරලා F සමානයි KE කියලා. විතතිය එහෙම නැත්නම් ආතතිය සමානයි නියතයක් වාරයක් විතතිය. පුතේ මෙන්න මේ නියතියට තමයි අපි කිව්වේ සාමාන්‍ය පෙළදී දුනු නියතය කියලා. පැහැදිලිද? තවත් වචන කිහිපයක් මේ පාඩමේදී ඉතා වැදගත් වචන විදිහට අපි සාකච්ඡා කරනවා. ඒ එක වචනයක් තමයි මේ ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ප්‍රත්‍යාබලය. බලය දන්නවා, ආතතිය කියන්නේ මොකද්ද කියන එක දන්නවා. අපි දැනගන්න ඕනේ පුතේ ප්‍රත්‍යාබලය කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් හැඩේ වෙනස් කිරීම සඳහා යෙදූ බලය එම ක්‍රියාකාරී වූ පෘෂ්ඨ වර්ගඵලයෙන් බෙදූ විට ප්‍රත්‍යාබලය ලැබේ. එම ප්‍රත්‍යස්ත වස්තුව මත යොදන F හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A නම් ප්‍රත්‍යාබලය අපිට ගන්න පුළුවන් කොහොමද පුතේ? ප්‍රත්‍යාබලය සමානයි යෙදූ බලය හරස්කඩ වර්ගඵලයේ බෙදලා දරන අනුපාතය. එහෙම නැත්නම් පුතේ මේ අර්ථ දැක්වීම අපි කියනවා ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ඊට ලම්බකව යෙදෙන බලය. ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ඊට ලම්බකව යෙදෙන බලය ප්‍රත්‍යාබලය කියලා. පුතේ අපිට ගන්න පුළුවන් ප්‍රත්‍යාබලයේ ඒකකය. ප්‍රත්‍යාබලයේ ඒකකය. බලන්න පුතේ මම මෙතනින් ඒකකය ගන්නම්. බලය නිව්ටන් වලින් වර්ගඵලයේ වර්ග මීටර් වලින්. මේ වර්ග මීටර් කියන එක
ඉරෙන් උඩට එක්කගෙන ගියාම අපිට ලැබෙනවා පුතේ ඒකකය වර්ග මීටරයට නිව්ටන්. එහෙනම් ප්‍රත්‍යාබලයේ ඒකකය වර්ග මීටරයට නිව්ටන්. අපේ ඊළඟ වචනය මීළඟට අපි කතා කරන අපේ අලුත් වචනේ වික්‍රියාව. වික්‍රියාව කියලා කියන්නේ පුතේ වස්තුවක් මත බාහිර බලයක් යෙදීම මගින් වස්තුවේ දිගෙහි සිදුවන වෙනස් වීම ආරම්භක දිගට එහෙම නැත්නම් මුල් දිගට දරන අනුපාතය වික්‍රියාවයි. එහෙමනම් අපිට ගන්න පුළුවන් පුතේ වික්‍රියාව කියලා කියන්නේ විතතිය එහෙම නැත්නම් අපි කියන්නේ දිගෙහි සිදුවන වැඩිවීම මුල් දිගට දරන අනුපාතය. සංකේතයක් විදිහට ගත්තොත් වික්‍රියාව සමානයි E බෙදීම L. E බෙදීම L. බලමු පුතේ අපේ ඒකකය මොකක්ද කියලා. වික්‍රියාවට අපිට ලැබෙන ඒකකය. පුතේ විතතිය දිගක් මයින්න වෙන්නේ අපිට මීටර් වලින්. මුල් දිග ඒත් දිගක් මයින්නේ අපි මීටර් වලින්. එහෙනම් පුතේ වික්‍රියාවට ඒකකයක් නැහැ. වික්‍රියාවට ඒකකයක් නැහැ. ඊට පස්සේ අපි දැනගන්න ඕනි පුතේ ප්‍රත්‍යාබලයයි වික්‍රියාවයි අතර තියෙන සම්බන්ධතාවය. මේක ඉතා වැදගත් කොටසක්. නියමයක් අපි කතා කරන මේ සම්බන්ධතාවයෙන්. ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව අතර තියෙන සම්බන්ධතාවය. වස්තුවක් මත යොදන ප්‍රත්‍යාබලයේ හේතුවෙන් වික්‍රියාවෙහි සිදුවන වෙනස් වීම පහත ප්‍රස්ථාරයේ පරිදි වේ. කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට රබර් පටියක් දීලා තියෙනවා. රබර් පටිය මත අපි යම් බලයක් යොදනවා. අපි යම් බලයක් යොදනවා. රබර් පටිය ඇදෙනවා. බලයේ විශාලත්වය තවත් වැඩි කරනවා. රබර් පටිය ඇදෙනවා. මෙන්න මේ විදිහට අපිට රබර් පටියේ දිග වෙනස් කරගන්න පුළුවන්. ඒ යොදපු බලය නැවත අතහැරපුවාම ආපහු ආරම්භක දිග මුල් දිගට පැමිණෙනවා. අපි බලය තවත් වැඩි කරනවා. ඇදුනා. අතහැරපුවාම ආයෙත් මුල් දිගට ගියා. මෙන්න මේ විදිහට යොදන බලය ක්‍රමයෙන් වැඩි කරනකොට සමහරට එදිනදා ජීවිතයේදී ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති. බලය වැඩි කරනවා අතහැරපුවාම දිග අඩු වෙනවා. නමුත් ආරම්භක දිගට එන්නේ නැති අවස්ථා. යම් විතතියක් සහිතව ඉතුරු වෙන අවස්ථා. තවත් බලය වැඩි කරනවා. අතහැරනකොට ආයෙත් මුල් දිගට එන්නේ නැහැ. මෙන්න මේ විදිහට බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට යම් අවස්ථාවක් එනවා මේ ප්‍රත්‍යස්ත බන්ධන එකිනෙක ලිහිල් වෙලා තිගැස්සෙන අවස්ථාවක්. අපි වැඩේ අතාරින්නේ නැහැ. තවත් බලය වැඩි කරනවා. බලය වැඩි කරලා අදිනවා. හැබැයි යම් අවස්ථාවකදී මේ තන්තුව කැඩිලා යනවා. මෙන්න මේ සම්පූර්ණ කොටසට අදාළව තමයි අපි මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්නේ. මම ප්‍රස්ථාරය විස්තර කරන්නම් පුතේ. අපි බලය වැඩි කරනවා ප්‍රත්‍යාබලය. ඒ අනුව වික්‍රියාව වෙනස් වන ආකාරය. මම කිව්වා පුතේ බලය වැඩි කරනකොට එහෙම නැත්නම් ප්‍රත්‍යාබලය වැඩි කරලා ආය අතහරිනකොට මුල් පිහිටීමට එනවා කියලා. ඒ පිහිටීමට එන්නේ පුතේ මෙන්න මේ දක්වා පමණයි. මෙන්න මේ කොටසේදී පමණයි. සමානුපාතිකයි. මේ කොටස සමානුපාතිකයි. ඒක නිසා අපි කියනවා පුතේ මෙන්න මේ කොටසට සමානුපාතික සීමාව. සමානුපාතික සීමාවේ උපරිම අගය තමයි මේ කැපිටල් A වලින් සලකුණු කරලා තියෙන්නේ. තව දුරටත් බලය වැඩි කරොත්
තවදුරටත් බලය වැඩි කරොත් ප්‍රත්‍යස්ත ගුණ තියෙනවා. හැබැයි ආරම්භක පිහිටීමට එන්නේ නැහැ. යම් විතතියක් සහිතව තමා නතර වෙන්නේ. එහෙනම් මෙන්න මේ කොටස අපි කියනවා ප්‍රත්‍යස්ත සීමාව. ප්‍රත්‍යස්ත සීමාව. තවදුරටත් බලය වැඩි කරා අපි. අපිට දැනුණ තැනකදී තියෙන බන්ධන ලිහිල් වෙනවා. එක සැරේ තිගැස්මක් ඇති වෙනවා. ඒ ගැස්මත් එක්ක අපි මේ ඩී ලක්ෂය හඳුන්වනවා පුතේ අවනති ලක්ෂය විදිහට. අවනති ලක්ෂය විදිහට. ඒත් අපි වැඩේ අතාරින්නේ නැහැ. තවත් බලය වැඩි කරනවා. තවත් බලය වැඩි කරනවා. බලය වැඩි කරගෙන යනකොට මේ තමයි පුතේ බලයට ලබාගත හැකි උපරිම අගය. ඉන්පසු මේ වික්‍රියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මෙන්න මෙතනදී තන්තුව කැඩලා යනවා. තන්තුව කැඩලා යනවා. මේ තමයි පුතේ අපි ගත්තේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියාවට අදාළ ලාක්ෂණික ප්‍රස්ථාරය. හැබැයි මේ පාඩමේ අපිට ඕනි වෙන්නේ අපේ සමීකරණ නියමයන් යොදන්න පුළුවන් වෙන්නේ පුතේ මෙන්න මේ සමානුපාතික සීමාව තුල පමණයි. සමානුපාතික සීමාව තුල පමණයි. ඒක නිසා අපි මින් ඉදිරියට කරන කොටස් කතා කරන්නේ පුතේ මේ සමානුපාතික සීමාව තුල. අපේ සමීකරණ නියමයන් තුල තියෙනවා සමානුපාතික සීමාව තුලදී තමයි සමීකරණයන් අපි ලබා ගන්නේ. අපේ පාඩමේ තියෙන වැදගත්ම නියමය හුක් නියමය. මේ හුක් නියමයට අදාළ අර්ථ දැක්වීම, ගණිතමය සම්බන්ධතාවය, ගැටලු निराකරණය කිරීම කියන කොටස් කතා කළ යුතුයි. ඊට අමතරව අපිට ප්‍රායෝගික පරීක්ෂණයක් මේ යටතේ කතා කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලම බලමු හුක් නියමය කියන්නේ මොකක්ද කියන එක. සමානුපාතික සීමාව තුලදී අන්න මම කියපු වචනේ අපි තෝරාගත්ත ප්‍රස්ථාරයෙන් තෝරාගත්ත කොටස. සමානුපාතික සීමාව තුලදී ප්‍රත්‍යස්ත තන්තුවක ඇතිවන විතතිය ඇදෙන දිග එය ඇති කරනු ලබන ආතතියට කියන්නේ යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. මේක තමයි අපේ හුක් නියමයෙන් ගන්නා සම්බන්ධතාවය. සමානුපාතික සීමාව තුලදී විතතිය ඇති කරනු ලබන ආතතියට කියන්නේ යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. මේකෙන් අපි ගන්නවා පුතේ මෙන්න මේ සමානුපාතික සම්බන්ධතාවයේ F සමානයි සමානුපාතිකයි E. F සමානුපාතිකයි E. පුතේ අපි ගත්තොත් අපි කතා කරපු අගයන් තියෙනවා. අපි කතා කරපු කොටස් තියෙනවා. අපි කිව්වා පුතේ F බෙදීම A ප්‍රත්‍යාබලය E බෙදීම L වික්‍රියාව. එහෙමනම් හුක් නියමයේ ගණිතමය සම්බන්ධතාවයට අනුව අපිට ගන්න පුළුවන් F බෙදීම A ප්‍රත්‍යාබලය E බෙදීම L වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඒ අනුව අපි සම්බන්ධතාවයක් ගොඩනගනවා මෙන්න මේ විදිහට. ප්‍රත්‍යාබලය සමානයි y නියතයක් සමානුපාතික ලකුණ නැති කරගන්න යොදාගත්ත නියතය එයාට අපි කියනවා යම් මාපාංකය කියලා. එහෙමනම් යම් මාපාංකය
ගුණ කිරීම වික්‍රියාව මේක තමයි අපි ගණිතමේ ගැටලු හදාගන්න යොදා ගන්නා ප්‍රධානතම සම්බන්ධතාවය. අපි එනම් බලන්න ඕනි පුතේ මේ යම්මාපාංකය කියන්නේ මොකක්ද කියන එක. අපි බලමු පුතේ යම්මාපාංකය කියන්නේ මොකක්ද කියන එක. සමානුපාතික සීමාව තුල තන්තුවක් හෝ කම්බියක් හෝ මත යෙදෙන ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතයේ යම්මාපාංකයයි. එහෙමනම් අපි ගත්ත මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා යම්මාපාංකය අර්ථ දක්වලා තියෙන්නේ. ගන්න මෙන්න මේ විදිහටයි පුතේ. F බෙදීම A සමානයි y වාරයක් E බෙදීම L. මේ F බෙදීමේ කියන්නේ ප්‍රත්‍යාබලය. E බෙදීම L කියලා කියන්නේ වික්‍රියාව. මට ඕනි y උක්ත කරන්න. y උක්ත කරොත් පුතේ මට එනවා F බෙදීම A මෙන්න මේ කොටස සමාන ලකුණින් මේ පැත්තට එන්නේ බෙදීමක් විදිහට E බෙදීම L. එහෙමනම් අපි අර්ථ දක්වන්නේ ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතය. ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතය තමයි යම්මාපාංකය. එහෙමනම් මේ යම්මාපාංකයේ ඒකකය මොකද්ද? යම්මාපාංකයේ ඒකකය අපි බලමු පුතේ. F නිව්ටන් වර්ගඵලය වර්ග මීටර් බෙදීම E බෙදීම L වික්‍රියාවට ඒකකයක් නැහැ. වික්‍රියාවට ඒකකයක් නැහැ. එහෙමනම් මෙතන යම්මාපාංකයේ පුතේ අපිට එන ඒකකය වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. පැහැදිලිද? චුටි ගානක් මම දීලා තියෙනවා. චුටි ගානක් දීලා තියෙනවා බලමු. මීටර් 5ක් දිග මීටර් 5ක් ඇති කම්බියක කිලෝග්‍රෑම් 2ක භාරයක් යෙදූ විට ඇතිවන විතතිය මිලිමීටර් 0.25යි. මේ කිලෝග්‍රෑම් 2ක භාරයක් යොදන්නේ. එහෙනම් බර කොච්චරයිද? යොදන ආතතිය කොච්චරයිද? නිව්ටන් වලින් නිව්ටන් 20යි. කම්බියේ අරය මිලිමීටර් 1ක් නම් ලක් වී ඇති ප්‍රත්‍යාබලය වික්‍රියාව සහ යම්මාපාංකේ ගොඩාක් දේවල් අපෙන් අහනවා. බලමු පුතේ පළවෙනි කොටස. ඊළඟට අපෙන් අහන්නේ වික්‍රියාව. අපි දන්නවා පුතේ වික්‍රියාව සමානයි E බෙදීම L. විතතිය බෙදීම මුල් දිග ආරම්භක දිග. විතතිය පුතේ 0.25 මිලිමීටර් 10⁻³ මීටර්. මුල් දිග මීටර් 5යි. බෙදපුවාම අපිට ලැබෙනවා පුතේ ඒකකයක් අගයක් 0.05 වැඩි කිරීම 10⁻³ 10⁻³. එහෙමනම් අපි ප්‍රත්‍යාබලය හොයාගත්තා වික්‍රියාව හොයාගත්තා. දැන් අපිට හොයාගන්න තියෙන්නේ යම්මාපාංකයේ අගය කීයද කියලා. යම්මාපාංකය අපි යම්මාපාංකය දන්නවා පුතේ
ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාව ප්‍රත්‍යාබලයත් අපි දන්නවා වික්‍රියාවත් අපි දන්නවා. පුතේ ප්‍රත්‍යාබලය ආවේ අපිට 6.36 වැඩි කිරීම 6.36 වැඩි කිරීම 10.6යි වර්ග මීටරයට නිව්ටන්. වික්‍රියාව ආව අපිට 0.05 වැඩි කිරීම 10.3 ඒකක නැහැ. මේ දෙන්න සුළු කරපුවාම පුතේ අපිට යම් මාපාංකයට අදාළ පිළිතුර ලැබෙනවා. ඒකකය වර්ග මීටරයට නිව්ටන්. අපිට ලැබෙනවා පුතේ උත්තරයක් 127.2 වැඩි කිරීම 10.9ක් ඒකකය වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. මේ අගේ අපිට අවශ්‍ය නම් විද්‍යාත්මක අංකණයෙන් 1.272 වැඩි කිරීම 10.11ක් විදිහට ගන්න පුළුවන්. අපි යන් ඉදිරියට. ඇදි තන්තුවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. තන්තුවක් ඇදලා තිබ්බහම ඒ මත ගබඩා වන ශක්තිය. කැටපෝලයක් ඇදලා තිබ්බහම ඒ මත ගබඩා වන ශක්තිය. දුන්නක් ඇද්දහම ඒ මත ගබඩා වන ශක්තිය. ඒකට අපි කියනවා පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. බාහිර බලයක් මගින් වස්තුව තුල ගබඩා වන ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙස හැඳින්වේ. අපිට ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න පුළුවන් පුතේ මේ බාහිර බලයක් යොදලා පහළට ඇදෙනවා. යොදපු බලය F ඇදුණු දිග E. අපි මේකට ඇත්තටම කියන්නේ යොදපු බලයේ මධ්‍යගය. බලයේ ක්‍රමක්‍රමයෙන් අපි වැඩි කරනවා. යොදන ලද බලයේ මධ්‍යගය F. මධ්‍යගයයි අපිට ඕනි වෙන්නේ. F බලයක් යොදපුවාම ආරම්භයේදී බිඳුවයි පොඩ බලය වැඩි කරනවා. මෙන්න මේ දක්වා විතතියක් ලැබෙනවා අපිට F බලයක් යෙදීම මගින්. F බලයේ යෙදෙන අවස්ථාවේදී ඇදිලා තියෙන විතතිය E. මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කළ කාර්යයට සමාන නිසා අපි ගන්නවා පුතේ අපි දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වෙන්නේ මොකක්ද? ආරම්භයේදී බලය බිඳුවයි අපි සලකන අවස්ථාවේදී බලය F. එහෙනම් ඒ අයගේ මධ්‍යගය බිඳුව ධන F බෙදීම 2. මේක තමයි මධ්‍ය බලය. බලයේ මධ්‍යගය සිදු කරන ලබන විස්ථාපනයේ සිම්පල් E. එහෙමනම් අපි ගන්නවා පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි Fe. මේ භාගය හැදෙන්නේ මේ මධ්‍ය බලයේ මධ්‍යගය ගන්න නිසා. ඊට පස්සේ අපේ හුක් නියමයෙන් ලබාගත් ගණිතමය සම්බන්ධතාවයේ තියෙන කරුණු ප්‍රත්‍යස්ත විභව ශක්තියට යොදාගත යුතු නිසා අපි කියනවා පුතේ ඒකක පරිමාවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඒකක පරිමාවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න ආකාරය අපි බලමු. පරිමාවෙන් ඒකක පරිමාවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය නිසා පරිමාවෙන් අපි ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන එක බෙදන්න ඕනි. ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි Fe පරිමාවෙන් බෙදුවා. පරිමාව මම ආදේශ කරනවා පුතේ වර්ගඵලය වැඩි කිරීම දිග පරිමාවක්. වර්ගඵලය යොදාගත් තන්තුවේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම තන්තුවේ මුල් දිග.
අපිට අවශ්‍ය පරිදි මෙන්න මේ කොටස් දෙක අවශ්‍ය තැන්වල අපි යෙදුවා. මේ වරහන තුල අපිට එනවා පුතේ ප්‍රත්‍යාබලයේ විදිහට, මේ වරහන තුල අපිට එනවා වික්‍රියාව විදිහට. එහෙනම් ඒකක පරිමාවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපිට ගන්න පුළුවන් භාගයයි ප්‍රත්‍යාබලයේ වැඩි කිරීම වික්‍රියාව. ප්‍රත්‍යාබලයේ වැඩි කිරීම වික්‍රියාව විදිහට. අපිට මේ පාඩමට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. රබර් බටයක යම් මාපාංකයේ සෙවීම. රබර් බටයක යම් මාපාංකයේ සෙවීම. දැන් මේ රබර් බටයක් භාවිත කරලා තියෙන්නේ. පුතේ අපි රබර් බටයක් භාවිතා කරන්න හේතුව මේ රබර් බටේ හරස්කඩ වර්ගඵලය අපිට ලබා ගන්න පුළුවන් භාවිතා කරන මිනු උපකරණේ චලාන්වීක්ෂය. රබර් අපිට වර්නියර් කැලිපරයක් පාවිච්චි කරන්න බෑ. බාහිර අණු අපි බාහිර අණු වලට රබර් බටේ යොමු කරපුවාම යෙදුවාම රබර් බටේ හැඩය වෙනස් වෙනවා. ඒක නිසා අපිට භාවිතා කරන්න පුළුවන් හරස්කඩ විස්කම්බයන් බාහිර සහ අභ්‍යන්තර විස්කම්බයන් මයින්ඩ් භාවිතා කරන්න පුළුවන් එකම උපකරණයේ චලාන්වීක්ෂය. අවශ්‍ය උපකරණ රබර් බටයක්, මීටර් කෝදුවක්, තුලා තැටියක්, පඩි පෙට්ටියක්, ආධාරක කම්බි කැබලි සහ චලාන්වීක්ෂයක්. පුතේ මේකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක් අපිට තියෙනවා. අපි ගන්න ඕනි යම් මාපාංකය ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව අතර අනුපාතය ප්‍රස්ථාරයක් ඇසුරින් ගණනය කිරීම සිද්ධ කරනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණයම අපිට විභාග ප්‍රශ්නයක් විදියට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ කරන එකේ වැදගත්කම. ප්‍රායෝගික පරීක්ෂණ කරන එකේ වැදගත්කම ඒක. අපි ප්‍රායෝගික පරීක්ෂණයේ විස්තර කරමු ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්නය ඇසුරින්. 2016 වර්ෂයේ ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට අපිට ඇවිල්ලා තියෙන මේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ගැටලුවට පිළිතුරු ලියන ගමන් අපි පරීක්ෂණය සාකච්ඡා කරමු. බලන්න පුතේ. රූප සටහනේ පෙන්වා ඇත්තේ රබර් වල යම් මාපාංකයේ සෙවීමට සකස් කර ඇති ඇටෝමකි. රබර් බටේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A V කැපිටල් X සහ Y අතර මේ X සහ Y. රබර් බටේ ආරම්භක පරතරය L බිඳුව. ආරම්භක දිග L බිඳුව. අපි සමීකරණයෙන් ගත්තේ සිම්පල් L කියලා. හැබැයි ගානේ පිළිතුරු වල සිම්පල් L පාවිච්චි කරන්න බෑ. ආරම්භක දිග වෙනුවට L බිඳුව පාවිච්චි කරන්න වෙනවා. තුලා තැටියට සිම්පල් M බාරයක් දැමූ විට y ලක්ෂය පහළට ගමන් කරන අතර රබර් බටේ x සහ y නව දිග සිම්පල් L බවට පත්වේ. L බිඳුවේ තිබ්බේ M ස්කන්ධයක් යොදපුවාම තන්තුවේ දිග වැඩි වෙනවා. නව දිග සිම්පල් L. ගුරුත්වජ ත්වරණේ G ලෙස සලකන්න. පරීක්ෂණයේ පැහැදිලි. මෙන්න මේ විදිහට පරීක්ෂණයේදී අපි කරන්නේ මෙන්න මේ විදිහට එක් එක් ස්කන්ධයන් එකතු කරලා යොදන බරට සාපේක්ෂව විතතිය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන එක. රබර් බටේ ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව සඳහා ඉහත දී ඇති සංකේත ඇසුරින් ප්‍රකාශන ලියා දක්වන්න. දැන් එතකොට ප්‍රකාශනයක් අපි ලියා දක්වන්න ඕනි. කලින් දීලා තියෙන සංකේත ඇසුරින් අපේ හිතේ තියෙන සංකේත ලියන්න බෑ. තේරෙනවද? ආතන්‍ය කියලා කියන්නේ ඇදෙන ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය අපි දන්නවා පුතේ. මම උඩින් ගන්නම්. F බෙදීම A. ප්‍රත්‍යාබලයේ F බෙදීම A. F කියලා කියන්නේ බලය.
මෙතන අපි m ස්කන්ධයක් යොදන්නේ. තුලාත ඇටියට m ස්කන්ධයක් යොදන්නේ. බලය කියන්නේ මොකක්ද එතකොට? mg. බලය වෙන්නේ පුතේ mg. බලය mg බෙදීම හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කැපිටල් A. mg බෙදීම A. ඊට පස්සේ අහනවා මොකද්ද පුතේ? ආතන්‍ය වික්‍රියාව ඇදුණු දිග බෙදීම මුල් දිග. අපි දන්නවා E බෙදීම L. ඇදුණු දිග විතතිය ආරම්භයේදී තිබ්බේ L බිඳුව m ස්කන්ධය දැම්මට පස්සේ සිම්පල් L දක්වා ඇදුණා. එහෙනම් වැඩි විච්ච දිග කොච්චරද? විතතිය L ගෙන් අඩු කරනවා පුතේ ආරම්භක දිග L බිඳුවක්. විතතිය බෙදීම ආරම්භක දිග L බිඳුව. ආරම්භක දිග L බිඳුව. පැහැදිලි නේද? ඊළඟ කොටස ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ ආතන්‍ය වික්‍රියාව සම්බන්ධ කරන සමීකරණයක් හුක්ගේ නියමයේ ඇසුරින් ඉදිරිපත් කරන්න. අපි දන්නවා පුතේ ප්‍රත්‍යාබලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. ප්‍රත්‍යාබලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. මේ සමානුපාතික වීමේ නියතේ තමයි අපි ගත්තේ යම් මාපාංකයේ විදිහට. එහෙමනම් අපි ගත්ත ප්‍රත්‍යාබලය mg බෙදීම හරස්කඩ වර්ගඵලය අනුලෝමව සමානුපාතිකයි විතතිය බෙදීම ආරම්භක දිග L ඍණ L බිඳුව බෙදීම ආරම්භක දිග L බිඳුව අපේ සම්බන්ධතාවය. ඊළඟ කොටස මෙම පරීක්ෂණයේදී කුමන විචල්‍යයන් සඳහා මිනුම් ලබා ගන්නේද? මොනවාද මේ අපි ගන්න විචල්‍යයන් කියලා අහනවා. අපි තුලාත ඇටියට ස්කන්ධයන් එකතු කරා. එතකොට තන්තුවේ නව දිග හොයාගත්තා. නව දිගින් ආරම්භක දිග අඩු කරපුවාම තමයි විතතිය අපිට ලැබුණේ. එහෙනම් අපි ලබා ගන්න පාඨාංක ලියා ගන්න පුතේ අවශ්‍ය වෙන්නේ එතන රබර් බටයට යොදනු ලබන ස්කන්ධය. රබර් බටය මතට යොදන ස්කන්ධයන්. ඊට අමතරව මේ ස්කන්ධයන් එකතු කිරීමේදී රබර් බටේ දිග ස්කන්ධ එක් කිරීමේදී රබර් නලයේ දිග සිම්පල් L විදිහට අපි ගන්නෙ. මෙන්න මේ තමයි අපේ විචල්‍යයන්. ඊළඟට අහනවා පුතේ සරල රේඛාවේ සමීකරණයක් ඉහත 4B කොටසින් ලබා ගන්නා ලද සමීකරණේ නැවත සකස් කරන්න. අපි බලමු පුතේ. අපි ගත්ත සමීකරණය mg බෙදීම A mg බෙදීම A සමානයි යම් මාපාංකයේ වාරයක් L ඍණ L බිඳුව බෙදීම L බිඳුව. දැන් අපිට ඕනේ පුතේ ස්කන්ධයන් අපි වෙනස් කරන්නේ
එහෙනම් එයා x අක්ෂයට ගන්න ඕනි. ඒ අනුව වෙනස් වෙන්නේ කවුද? සිම්පල් L. ඒ අගය y අක්ෂයට ගන්න ඕනි. මෙන්න මේ විදියට සුළු කරපුවාම එන අගය තමයි අපි හොයාගන්න ඕනි. සුළු කිරීම මම මෙතන කරන්නම්. හරස් ගුණ කරන්නම්. MGL බිඳුව සමානයි YA වාරයක් L ඍණ L බිඳුව වරහන් ඉවත් කරමු. MGL බිඳුව YAL ඍණ YAL බිඳුව මට ඕනි පුතේ y අක්ෂය වෙනුවට L ව යොදා ගන්න. x අක්ෂය වෙනුවට සිම්පල් m යොදා ගන්න. ඒකට හේතුව අපි වෙනස් කරන විචල්‍ය එහෙම නැත්නම් ස්වායක්ත විචල්‍ය m විය යුතුයි. ඒ අනුව වෙනස් වන විචල්‍ය පරායක්ත විචල්‍ය සිම්පල් L විය යුතුයි. මම මෙන්න මේ කොටස උක්ත කරන්නම්. y a L සමානයි m g L බිඳුව ධන මේ කොටස y a L බිඳුව කොටස් තුනේම මම බෙදනවා පුතේ y a මට එනවා L සමානයි මම මෙතන m ඉවතින් ලියලා GL බිඳුව බෙදීම YA වාරයක් ඉවතින් m ලියා ගන්නන් ධන L බිඳුව මෙන්න මේ විදිහට මට ආවා. බලන්න පුතේ මගේ සමීකරණය. y අක්ෂය අනුක්‍රමණය x අක්ෂයේ y සමානයි mx ධන c අන්තක්ඛණ්ඩය අපිට ඕනි ආකාරයට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රශ්නය ඉහත කොටසින් ලබාගත් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලියන්න. අනුක්‍රමණය තමයි පුතේ මම මේ වරහන් ඇතුළේ ලියලා තියෙන්නේ. අන්තක්ඛණ්ඩය තමයි පුතේ මෙන්න මේ L බිඳුව. ඒ කොටස් දෙක අදාළ පිළිතුරට එන්න ඕනි. ඊට පස්සේ කියනවා ඉහත 4D කොටසේ ලබාගත් සමීකරණයෙන් බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ දල සටහනක්. හරිම ලේසි. අපි ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉගෙනගෙන තියෙනවා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එහෙමනම් මූල ලක්ෂයට නොවන ධන අන්තක්ඛණ්ඩයක් සහිත ප්‍රස්ථාරයක්. මේ තමයි අන්තක්ඛණ්ඩයේ L බිඳුව. ආරම්භක දිග L බිඳුව හරහා යන ප්‍රස්ථාරයක්. ඉහත 4F කොටසේ ලබාගත් සමීකරණය කොටසේ අඳින ලද ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ කැපිටල් G නම් රබර් වල යම් මාපාංකය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. එතකොට ඒගොල්ලෝ කියනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ G කලින් ඇඳපු ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ කැපිටල් G. එහෙමනම් මට ඕනි මොකක්ද?
රබර් වල යම් මාපාංකය මම ගත්ත පුතේ අනුක්‍රමණය මට ආවේ GL බිඳුව බෙදීම YA සමීකරණයෙන් ආපු අනුක්‍රමණය GL බිඳුව බෙදීම YA ප්‍රස්ථාරයෙන් ආපු අනුක්‍රමණය ඒගොල්ලෝ කියන්නේ කැපිටල් G මට යම් මාපාංකය හොයන්න ඕනි මේ තියෙන යම් මාපාංකය මෙන්න මෙයා උක්ත කරමු හරස් ගුණ කරලා මම ගත්තා මේ පැත්තට GL බිඳුව බෙදීම කැපිටල් GA අනුක්‍රමණය සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා. දෙවෙනි කොටස ඉහත 4G එක කොටසේ පිළිතුර භාවිතයෙන් G1 කොටසේ පිළිතුර භාවිතයෙන් යම් මාපාංකය ගණනය කිරීමේදී රබර් බටේ මැනිය යුතු මිනුම් මොනවාද කියලා අහනවා. බලමු පුතේ මම හැදුවානේ මෙතන. රබර් බටේ හරස්කඩ වර්ගඵලය ඕනි ආරම්භක දිග ඕනි. හරස්කඩ වර්ගඵලය ඕනි ආරම්භක දිග ඕනි. ආරම්භක දිග අපිට ගන්න පුළුවන් මෙන්න රූප සටහන. රබර් බටේ ආරම්භක දිග පාවිච්චි කරන්නේ කවුද? මීටර් රූල. මීටර් රූල භාවිතයෙන් පාවිච්චි කරන්නේ. රබර් බටේ හරස්කඩ වර්ගඵලය තමයි අපි කොහොමද ගන්නෙ කියලා දැනගත යුත්තේ. මිනුම් මොනවාද? රබර් නලයේ ආරම්භක දිග, රබර් බටයේ ආරම්භක දිග, L බිඳුව කියනාගේ අපිට අවශ්‍ය වෙනවා. ආය රබර් බටයේ අභ්‍යන්තර සහ බාහිර විස්කම්බයන් ඕනි වෙනවා. හරස්කඩ වර්ගඵලය හොයාගන්න අභ්‍යන්තර සහ බාහිර විස්කම්බයන් අපිට ඕනි වෙනවා. ඊට පස්සේ කියනවා පුතේ ඉහත 4 කොටසෙහි මිනුම් ලබා ගැනීමට භාවිතා කරන උපකරණ සහ ඒවායේ කුඩා මිනුම අපිට ගන්න පුළුවන්. රබර් නලයේ දිග උපකරණය මීටර් රූල මනින්න පුළුවන් කුඩා මිනුම අපි දන්නවා පුතේ මිලිමීටර් 1යි මිලිමීටර් 1යි. ඊට පස්සේ රබර් නලයේ අභ්‍යන්තර විස්කම්භය රබර් නලයේ බාහිර විස්කම්භය මේ දෙකම අපි මයින්නේ චලාන්වීක්ෂයෙන්. දෙකම අපි මයින්නේ චලාන්වීක්ෂයෙන්. අපි දන්නවා පුතේ චලාන්වීක්ෂයේ කුඩා මිනුම 0.01 මිලිමීටර් 0.01 මිලිමීටර්. ඊළඟ කොටස රබර් බටයට කිසියම් භාරයක් යොදා ඇති විට එහි ගබඩා වී ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලියා එය ලබාගත හැකි ප්‍රස්ථාරයක දල සටහනක් අඳින්න. අපි දන්නවා පුතේ ප්‍රකාශනය ප්‍රත්‍යස්ත විභව ශක්තිය දෙකින් එකයි බලය වැඩි කිරීම විතතිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි FE සංකේත විස්තර කරොත් දෙකින් එකයි
බලය වැඩි කිරීම විතතිය බලය වැඩි කිරීම විතතිය ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරය අඳිනකොට වැදගත්ම දේ තමයි අක්ෂ නම් කරන්න ඕනි යොදන බලය ඊට අනුරූප විතතිය අපිට ගන්න පුළුවන් කලින් ගාන නිසා mg බලය විතතිය ආයේ මොකද පුතේ අපිට l ඍණ ආරම්භක දිග අඩු කරා l බිඳුව පුතේ මේකට එන්නේ අපිට මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් එහෙමනම් මේ x අක්ෂයත් ප්‍රස්ථාරයත් අතර මෙන්න මේ ශේෂ්ත්‍රඵලයේ ලබා ගැනීමෙන් එහෙම නැත්නම් මෙන්න මේ වර්ගඵලයේ ලබා ගැනීමෙන් අපිට ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලැබෙනවා. මෙන්න මෙයාගේ ලැබෙනවා. කොහොමද ගන්නෙ? බලන්න. ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද? දෙකින් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. දෙකින් එකයි ආධාරකයේ වෙන්නේ යොදපු බලය ලම්බ උස වෙන්නේ අදාළ විතතිය. එහෙමනම් ප්‍රස්ථාරයට වට වූ වර්ගඵල x අක්ෂයත් ප්‍රස්ථාරයත් අතර ශේෂ්ත්‍රඵලයෙන් වර්ගඵලයෙන් අපිට ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලැබෙනවා. මේකම අපි කරන්නේ රබර් බටේට යම් මාපාංකයේ සෙවීම කියන ප්‍රායෝගික පරීක්ෂණය තුලින්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ලබාගත් අත්දැකීමුත් එක්ක මෙවර විභාගයේ හොඳ ප්‍රතිඵලයක් මේ ලබා ගැනීමට මේ පාඩමත් දායක කරගනීවියයි හිතනවා. සියලු දෙනාටම ආයිබෝවන්.